දෙවියන් වහන්සේට ස්තුති කරමින් මේ අනර්ග දවස ගැන අපි රාජ්‍යයේ රහස් ගැන කතා කරන්න යනවා. එනම් දේව රාජ්‍යයේ රහස්, දෙවියන් වහන්සේගේ කාරණා, දෙවියන් වහන්සේ අපිට ඉගැන්වුවා වූ කිව්වා වූ සත්‍යතාවය, මේ දේවල් තුළ අපි ජය ගන්නට යනවා. මේ දේවල් තුළ අපි ආශිර්වාද ලබන්නට යනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ යහපත්, උන්වහන්සේ ජීවමානයි. උන්වහන්සේගේ ජීවමාන බලය අපිට එදිනෙදා අත්දකින්න පුළුවන්. මේ උන්වහන්සේගේ වචනය දැනගන්නකොට, ඒ වචනේ මෙනෙහි කරනකොට, ඒ වචනේ තුල අපි ක්‍රියා කරනකොට. නමුත් මේ සියල්ලට අපි වචනේ දැනගන්න ඕනේ. ඒ දැනගැනීම පිණිස තමයි මේ ඉගැන්වීම, මේ දේ වචනේ උන්වහන්සේ අපට දීලා තියෙන්නේ. ඒක අධ්‍යයනය කිරීම අපේ කාරණයක්. අද දවසේ දෙවියන් වහන්සේ මඟ පෙන්ලා තියෙන කාරණය ගැන මම කතා කරන්න කැමතියි. යක්ෂයාගේ කැමැත්ත කරන විට සිදුවන දේ. යක්ෂයාගේ කැමැත්ත කරනකොට සිදුවෙන දේ ගැන අද අපි කතා කරන්න යනවා. උන්වහන්සේ මඟ පෙන්නපු දේ වචනේ කොටස සුද්ධ වූ මතෙව් පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 43 වෙනි පදයේ සිට 45 වෙනි පදයේ දක්වා තියෙන අපි ඒක මුලින්ම කියවලිමු. අපරිසිදු ආත්මය මනුෂ්‍යයෙකුගෙන් දුරව ගිය කල්හි ඔහු දිය නැති තැන්වල ඇවිදිමින් විශ්‍රාම සොයා නොලැබ මම පිටත්ව මාගේ ගෙට හැරී යමි කියයි. ඔහු එහි පැමිණි කල ඒ ගෙය හිස්ව අතුගා සරසා තිබෙන බව දකි. එවිට ඔහු ගොස් සමාට වඩා දුෂ්ට වූ වෙන ආත්මයන් සද්දෙනෙකු තමා කැටුව ගෙන එන්නේය. ඔවුහු ඇතුළුව එහි වාසය කරති. එසේ ඒ මනුෂ්‍යයාගේ පළමු ස්වභාවයට වඩා අන්තිම ස්වභාවය නපුරු වන්නේය. මේ නපුරු පරම්පරාවටද එසේම වන්නේයයි කීසේක. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කිව්වා වූ ඉගැන්වුවා වූ කාරණාවක් දේ වචනේ කොටසක් ඔබ කියවේ සුද්ධ මතෙව් පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 43 වෙනි පදයේ සිට 45 වෙනි පදයේ දක්වා. මේ පදේ අපි දැන් බලන්න යනවා යක්ෂයාගේ කැමැත්ත කරන විට සිදුවන දේ. පළවෙනිට බලමු මොකද්ද මේ යක්ෂයාගේ කැමැත්ත කියලා. ඊට පස්සේ බලමු යක්ෂයාගේ කැමැත්ත කරනකොට සිදුවන දේ ගැන. අපි දැන් පෙරලා ගමු ගීතාවලිය පොතට. ගීතාවලිය පොතේ අපි බලනවා පළවෙනිම පරිච්ඡේදයේ පළවෙනි සහ දෙවෙනි පද. මට මතකයි මිට කලින් ඉගෙනීමේදී මිට කලින් මම සම කතා කරනකොට ගීතාවලියේ පොතේම අන්තිම පරිච්ඡේදයේ අන්තිම පදය ගැන කතා කරා. දැන් අද පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සහ දෙවෙනි පදය ගැන කතා කරනවා. දුෂ්ටයන්ගේ මන්ත්‍රණය අනුව නොයන්නා වූ, පෞකාරයන්ගේ මාර්ගයෙහි නොසිටින්නා වූ, නින්දා කරන්නන්ගේ ආසනෙහි නොහිදින්නා වූ, ස්වාමින්ගේ විවස්ථාවෙහි ප්‍රීතිවන්නා වූ, උන්වහන්සේගේ විවස්ථාව රෑ දවල් මෙනෙහි කරන්නා වූ මනුෂ්‍ය ආශිර්වාද ලද්දෙක්. අන්න කවුද ආශිර්වාද ලත් මනුෂ්‍යයා? මම පළවෙනි කිව්වා යක්ෂයාගේ කැමැත්ත කරන විට සිදුවන දේ ගැන කතා කරද්දී කරුණු පහක් යටතේ අපි ඉදිරියේදී කතා කරනවා. නමුත් මේ සියල්ලට කලින් මම ඔබට පැහැදිලි කරලා දෙන්න යනවා යක්ෂයාගේ කැමැත්ත මොකක්ද? සහ මේ කැමැත්ත කරද්දී, ඒ කියන්නේ දෙවියන් වහන්සේ අකමැති දේ කරද්දී මොකද්ද වෙන්නේ? අපිට ආශිර්වාදය නැති වෙන දේ. දැන් මෙතන කියලා තියෙනවා මේ දුෂ්ටයන්ගේ මන්ත්‍රණය අනුව යන්නේ නැතිකොට දුෂ්ටයන් කියන ආකාරයට හැසිරෙන්නේ නැහැ. ලෝකේ මිනිසයා දෙන උපදෙස්, ඔවුන් දෙන්නා වූ යෝජනා, කේක අයිඩියාස්, කන්සෙප්ට් ඒවා අනුව යන්නේ නැහැ. ඒවා අනුව නොයා යුතුයි. ඒ වගේම පෞකාර මාර්ගයේ පෞකාරයන් ගොඩක් වෙලාට බලනවා ඔවුන්ගේ පවුලට තව තව එකතු කරගන්න. තව තව ඒ රංචුවට ඒ එක්කාසු කරගන්න. එහෙම යන්න බෑ අපිට. එතකොට නිද්දා කරන්න ආසනේ නොහිදිනා නිද්දා කරන්න බලනවා තව තව මේ නිද්දාවට ඔව්නේ එහෙම නේ මෙයා නම් මාරයි කියලා අර බණින ගම තව තව ඒකට තව බණින අය එකතු කරගන්න. ඒක අපිට කරන්න බෑ. එහෙම කරන අය ආශිර්වාද ලත් අය නෙවෙයි. ඒක මෙතන පදේ කියලාදී ස්වාමීන්ගේ විවස්ථා ප්‍රීතිවන්නා උන්වහන්සේගේ විවස්ථාව රැඳවල් මෙනෙහි කරන්නා මනුෂ්‍ය ආශිර්වාද ලද්දෙක් කිය. උගුට දෙවියන් වහන්සේගේ විවස්ථාව මේ දේව වචනේ තුල ප්‍රීති වෙන දේ වචනේ ඉදිරියදා කියවිමින් මෙනෙහි ක්‍රමයෙන් ඒක ක්‍රියාවට දමමින් ඉන්න මනුස්සයා ආශිර්වාද ලද්දෙක් කියලා කියලා තියෙනවා. එතකොට මේ දේවල් කරන මනුස්සයා දෙවියන් වහන්සේ කැමැත්ත කරනවා. ඔවුන් ආශිර්වාද ලබනවා. උන්වහන්සේගේ
මේ ආශිර්වාද අහිමි කරගන්නවා යක්ෂයාගේ කැමැත්ත කරන අය. ඔබට පැහැදිලිද? යක්ෂයාගේ කැමැත්ත කියන්නේ දෙවියන් වහන්සේ අකමැති දේ. ඒ කියන්නේ විවස්ථාවට පිටින් දේ, දේව වචනයට පිටින් තියෙන දේ. යක්ෂයාගේ කැමැත්ත මේ දුෂ්ටයන්ගේ මන්ත්‍රණය අනුව ඔබ යෑම. පෞකාරයන්ගේ මාර්ගයේ ඔබත් ඇවිදීම. ඔබත් ඒ පාක්ෂකයේ හිට ගැනීම. නින්දා කරන්නන්ගේ ආසනෙහි නොහිටිනවා. ඒ කියන්නේ නින්දා කරන්න ආයත් එක්ක එකතු වෙන එක තමයි යක්ෂයාගේ කැමැත්ත. ඔබත් පාපේ ගැලිලා ඇලිලා පෞකාරයත් එක්ක දුෂ්ටයන් එක්ක නින්දා කරන ඇත් එක එකතු වෙලා ඔබ තරහේ මරහේ අපහාස කරමින් උපහාස කරමින් වෛරයේ තිත්තකමෙන් කෝපේ නොයිසිලිවන්තව නේ මෙලෙස ක්‍රියා කිරීම තමා යක්ෂයාගේ කැමැත්ත. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබ ස්වාමීන් වහන්සේගේ දෙවියන් වහන්සේගේ විවස්ථාවේ ප්‍රීතිවීම. උන්වහන්සේගේ විවස්ථාව මෙනෙහි කිරීම, ඒ තුළ හැසිරීම. එතකොට ඒ මනුෂ්‍ය ආශිර්වාද ලබනවා. එතකොට දැන් පැහැදිලි යක්ෂයා කැමැත්ත දෙවියන් වහන්සේගේ වචනයට පිටිද්දේ. එතකොට යක්ෂයා කැමැත්ත කරන විට මොනවද වෙන්නේ? මේ ආශිර්වාද අහිමි වෙනවා. නමුත් දෙවියන් වහන්සේ කැමැත්ත කරන විට ආශිර්වාද හිමි වෙනවා. ආමෙන්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ යහපත. ඔබට පැහැදිලි මාතෘකාවේ තේරුම යක්ෂයාගේ කැමැත්ත කරන විට සිදුවෙන දේ. යක්ෂයාගේ කැමැත්ත කියන්නේ දෙවියන් වහන්සේ අකමැති දේ. උන්වහන්සේගේ විවස්ථාවට පිටින් දේ. දේ වචනයට පිට දේ. නපුරු දේ, දුෂ්ට දේ, පෞකාරෝ දේ, පව්, නින්දා කිරීම, අපහාස, උපහාස, ක්‍රෝධය, තිත්තකම් මේ දේවල් ඒ වගේම ඒවා කරන විට මොනවද වෙන්නේ? දෙවියන් වහන්සේ අපිට සූදානම් කරා වූ දුන්නා වූ අත්පත් කර දුන්නා වූ ජය ආශිර්වාදය අහිමි වෙනවා. එතකොට මේ ආශිර්වාදයන් මොනවද කියන එක තමයි කරුණු පහක් යටතේ මම ඔබට අද දවසේ රාජ්‍ය රහස් යටතේ පෙන්නන්න යන්නේ. ඒ වගේම මේ කාරණා මම පෙන්නන්නේ පොතකේ ඉන්ටර්නෙට් එකේ කවුරුත් කියපු දෙයක් නෙවෙයි. මම යාඥා කරද්දී දෙවියන් වහන්සේ මගේ ආත්මයට පැවසුවා වූ කාරණා සුදාමාසේ කාරණා කරන උන්වහන්සේ මට කියලා දුන්න දේ, උන්වහන්සේ මට පෙන්නපු දේ මම ඔබත් සමග බෙදා ගන්න යනවා. යාඥා කරනකොට උන්වහන්සේ මට මේ බයිබල් පද දුන්නේ, මේ මාතෘකාව දුන්නේ. මේ දේවල් මම ඔබත් එක්ක බෙදා ගන්න යනවා. එතකොට මේ ආශිර්වාද ගැන කතා කරද්දී මේ ආශිර්වාද අහිමි වෙනවා කියලා මම කිව්වා යක්ෂයාගේ කැමැත්ත ඔබ සිදු කරන විට. මේ ආශිර්වාද ගැන බොහෝ දෙනෙක් හිතනවා මේ යාන වාහන වස්තුව මුදල් තමයි ආශිර්වාද කියලා. නෑ, ඒක වැරදි. පළවෙනිටම ඔබ ඒකෙන් මිදෙන්න ඕනේ. ඔබ පොහොසත් වෙන්න පුළුවන්. ඔබට ඇතිතරම් මුදල්, ඔබට වාහන, ඒ දේවල් වස්තුව, ඉඩකඩම්, දරුවෝ තියෙනවා වෙන්න පුළුවන්. නමුත් ආශිර්වාද කියන වචනේ ඒකට විතරක් සීමා වෙන්නේ. ආශිර්වාද කියන්නේ දෙවියන් වහන්සේ අපට දුන්නා වූ සියලු දේ. උන්වහන්සේ කුරුස පූජාව තුළින් අත්පත් කර දුන්නා වූ ගැලවීම තුළ මේ ජයග්‍රහණය තියෙන මේ ජයග්‍රහණය තුළ ආශිර්වාදය කියන්නේ මේ ජයග්‍රහණය තුළ තිබෙන ගැලවීම, සුදාමාස් තුළ ප්‍රීතිය, සමාදානය, සුවය, නිදහස, සඵලත්වය, ආරක්ෂාව, දෙවියන් වහන්සේ තුළ සුරක්ෂිතභාවය, කාරණා ගොඩක් තියෙන. මුදල් විතරක් නෙවෙයි. ඒක ඔබ පැහැදිලි කරගන්න අවශ්‍යයි. ඒක ඔබ හිතේ තබා ගන්න අවශ්‍යයි. ඒක ඔබ ඉගෙන ඔබ දැනුවත් විය යුතුයි. ඒතර අපි දැන් පළවෙනි කාරණාවට යනවා. මේ යක්ෂයාගේ කැමැත්ත කරන විට සිදුවන දේ ගැන අද කතා කරන්නේ. ආශිර්වාද අහිමි වෙනවා කියලා මම කිව්වා. මොනවද මේ අහිමි වෙන ආශිර්වාද? පළවෙනිම දේ රෝගවලට නිරාවරණය වීම. ඔබ රෝගවලට නිරාවරණය වෙන්න යනවා. හදිස්සි රෝග කොට ඔබ මුහුණ දෙන්න ඔබ යක්ෂයන් කැමැත්ත දිගින් දිගට කරොත් ආශිර්වාද අහිමි වෙනවා කියලා මම කිව්වා. මේකේ මුදල් ගැනම විතරක් නෙවෙයි. අපි බලමු මෙතෙන්දී ගීතාවලි පොතේ පළවෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදය. ඔහු දිය ඇලවල් ළඟ හිඳූ නියම කලට ඵල දෙන නොබැලවෙන කොළ ඇති ගසක් හා සමාන වන්නේ. ඔහු කරන සියල්ල සඵල වෙයි. සියල්ල. ඔහුට මුදල් ලැබෙයි. ඔහු ළඟ වස්තු ඇත. ඔහුට ඇතිතරම් කෑම බීම ඇති කියලා විතරක් නෙවෙයි. එතනින් නවතින්න. මෙතන කියන්නේ සියල්ල සඵල වෙයි කියන එකේ අදහස මොකද්ද? දේ වචනේ කේ තේරුම මොකද්ද? සියල්ල කියන්නේ ඔහු සමාදානෙක ඉන්නවා. ඔහු බය නැහැ. ඔහු වැටෙන්නේ නැහැ. ඔහුට ආරක්ෂාව තියෙනවා දෙවියන් වහන්සේ. ඒ වගේම ඔහු හදිස්සි අනතුරු වලට මුහුණ දෙන්නේ ඔහු දෙන්නේ නැහැ. ඔහුට අකාල් මරණ සිදු වෙන්නේ නැහැ. යක්ෂයාගේ රෝග ඔහු තුළින් පිට දාන්නේ නැහැ. මේ සියල්ල ඔහු සියල්ල තුළ සඵල වෙනවා. අනේක තමයි මෙතන අදහස් කළ දෙන්නේ. එතකොට රෝගවලට නිරාවරණය වෙනවා මේ දෙවියන් වහන්සේගේ කැමැත්ත නොකර යක්ෂයාගේ කැමැත්ත කරනකොට.
කියලා මම කිව්වා රෝග වලට නිරාවරණය වෙන්නේ කොහොමද? ඔහු දියෑලවල් ළඟ සිටු නියම කාලට පළ දෙන නොබෑලෙන කොළ ඇති ගසක් හා සමාන වන්නේ ඔහු කරන සියල්ල සඵල වේ. එතකොට මේ දෙවියන් වහන්සේ කරන කෙනා දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන කෙනා දියෑලවල් ළඟ හිඳු ආශිර්වාද ලත් මිනිසෙක් කියන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන කෙනා ආශිර්වාද ලත් මිනිසෙක් කියලා කිව්වද? ආශිර්වාද ලත් මිනිසයා කියන්නේ කවුද? දියෑලවල් ළඟ හිඳු නියම කාලට පළ දෙන නොබැල වෙන කොළ ඇති ගසක් හා සමානයි. එතකොට මේ දියෑල කියන්නේ මොනවද? සුද්ධාමාංශය උතුලින් ගලාගෙන යනවා. සුද්ධාමාංශගේ ප්‍රේමය, සමාදාන, ඉවසීම, යහපත්කම්, විශ්වාසවන්තකම්, පමණ දැන ක්‍රියාගෙන මේ දේවල් ප්‍රේමය ගලාගෙන යනවා. එතකොට ඒක තමයි මෙතන කියුණා ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවනය ඔහු තුල තියෙනවා. එතකොට යක්ෂයාට ඉඩක් නෑ රෝග ගේන්න. මේකෙම අනිත් පැත්ත දැන් අපි ආයෙම පෙරලා ගන්න අර ඵලයෙන්ටම කියපු පදය සුදු මතේ පොතේ 12:43 කියනවා අපරිසිදු ආත්මේ මිනිසියෙකුගේ දුර්වගිය කලී ඔහු දිය නැති තැන්වල. බලන්න දැන් ඔබට පහදෙලි මේ අද ගත්ත පද දෙක මම එකතු කරලා මේක අන්තර්ජාලයෙන් නෙවෙයි මම කලින් වගේ වෙන පොතපතකින් නෙවෙයි කවුරුත් කෙනෙක් උගන්වපු දෙයක් නෙවෙයි මේක ශුද්ධාත්මයන් වහන්සේම මට උගන්වපු කාරණාවක් ඔබ සමග බෙදාගන්නේ. උන්වහන්සේ එළිදරව් කරපු දේ අපි ගීතාවලි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ කියවද්දී ආශිර්වාදලත් මිනිසයාගේ දෙවියන් වහන්සේ කැමැත්ත කරන මිනිසයා දියඇලි ළඟ ඉන්න මිනිසෙක් වගේ කියන්නේ ජීවනය ක්‍රිස්තුස් වහන්සේගේ ජීවනය තුල ඔහු ශුද්ධාත්මහන්සේත් එක්ක ඔහු සියල්ල සඵල වෙන මිනිස්සෙක්. ඔහු සමාදානෙ ප්‍රීතිය ඉවසීම ඔහු ජයග්‍රහණය කරන අතගහන තැන ඔහු විතරක් නෙවෙයි ඔහු අතගහන තැන ඉන්න අය පව ආශිර්වාද ලබනවා. නමුත් බලන්න මේ අනිත් පැත්තේ යක්ෂයා කැමැත්ත කරන විට සිදුවෙන දේ රෝග වලට නිරාවරණය වෙනවා. කොහොමද වෙන්නේ බලන්න. ඔහු දිය නැති තැන්වල ඇවිදින් විශ්‍රාම සොයා නොලැබ. මේ අපිරිසිදු ආත්ම evil spirits මිනිස්සුගේ අයින් වුණාම දැන් මොනවද කරන්නේ? ඔහු දිය නැති තැන්වල දිය ඇති නෙවෙයි. මේක ඉංග්‍රීසි බයිබලයේ කිං ජේම්ස් වර්ෂන් එකේ තියෙනවා dry places කියලා. දිය නැති තැන්. ඔහු දිය නැති. ඒ කියන්නේ ශුද්ධාත්ම වහන්සේ නැති. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවනයේ නැති. වචනය තුළ ජීවත් වෙන්නේ නැති. හිස් තැන් නැති. අඩුපෑඩු ඇති. පාවුකාර ඒ අයව හොයාගෙන යනවලු. ඒ කියලා මෙතන කියන දේ රෝග වල නිරාවරණය වෙන්න වෙනවා. ඔබට රෝග හදිසි රෝග වලට මුහුණ දෙන්න වෙනවා. ඔබ ඉගෙන ඩොක්ටර්ස්ලට පවා හොයාගන්න බැරි කිසිම කෙනෙක්ට හිතාගන්නත් බැරි අමුතු විදිහේ අලුත් ආකාරයේ රෝග පිළිකා මේවා දෙවියන් වහන්සේ ඉන්න දේවල් වෙයි. අමුතු රෝග මේවට මුහුණ දෙන්න වෙනවා. හදිසි රෝග තත්ත්වයන් අසනීප ආසාද්‍ය තත්ත්වයන්ට මුහුණ දෙන්න වෙනවා. දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නේ නැතුව යක්ෂයා කැමැත්ත කරන විට. ඒතකොට අපි බැලුවා පළවෙනි කාරණය යක්ෂයා කැමැත්ත කරන විට සිදුවන දේ රෝගවලට නිරාවරණය වෙනවා. එක්ස්පෝස් වෙනවා මේ යක්ෂයාට evil spirits වලට. මොකද ඔබ තුල දිය නැහැ. දිය කියන්නේ මොනවද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ජීවනය ශුද්ධාත්මයන් වහන්සේ. ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල උන්වහන්සේගේ වචනය තුල ජීවත් විය යුතුයි. වචනේ කියවන අහන එක විතරක් නෙවෙයි මෙනෙහි කරන එක විතරක් වචනේ හිතේ පොතේ තියෙන එක විතරක් නෙවෙයි වචනය මුඛේ තියෙන්න අවශ්‍යයි. සහ වචනය ඔබගේ ක්‍රියාවේ තිබෙන්න අවශ්‍යයි. ආමෙන් හලෙලූයා. වචනය හිතේ පොතේ නෙවෙයි වචනය මුඛයේ සහ ක්‍රියාවේ තිබෙන්න අවශ්‍යයි ඔබේ. එතකොට පුළුවන් ඔබට මේ රෝගවලට නිරාවරණය නොවී ඔබට ආශිර්වාදය උරුම කරගත් ආශිර්වාදලත් තැනැත්තෙක් වෙන්න. ආශිර්වාද කියන්නේ මුදල් පමණක් නෙවෙයි සුවය ආශිර්වාදයක්. මේ සුවය නැමැති ආශිර්වාද ඔබට අත්පත් කරගන්න පුළුවන් දෙවියන් වහන්සේ කැමැත්ත කරද්දී සහ යක්ෂයාගේ කැමැත්ත නොකර සිටිමින්. දෙවැනි කාරණය අපි යනවා ගීතාවලිය අපි බලමු පළවෙනි පරිච්ඡේදයේ ඒකේ 4 වෙනි පදයට එද්දී තියෙනවා දුෂ්ටයෝ එසේ නොව සුළඟින් විසිර යන බොල් හා සමානය. එතකොට දෙවැනි කාරණය තමයි ඛේදවාචක වලට මුහුණ දීමට සිදුවීම. යක්ෂයාගේ කැමැත්ත කරන විට සිදුවන දේ ආශිර්වාද අහිමි වීම. එතකොට මොනවද මේ ආශිර්වාද? පළවෙනි දේ රෝග වලට නිරාවරණය වෙන්න වෙනවා. සුවය ඔබට නැහැ. සුවය තියෙන්න පුළුවන් නමුත් සුවය ෂුවර් නැහැ. සුවය ෂුවර් නැහැ. කොයි වෙලාවෙ නැති වෙයිද කියලා දන්නේ නැහැ. ඒ වගේම දෙවෙනියට ඛේදවාචක වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඔබ ඉන්නා වූ තත්ත්වය ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ජයග්‍රහණ ආත්පත් කරගෙන තිබෙනා වූ ජයග්‍රහණය ගැලවීම බලය ෂුවර් නැති තත්ත්වයකට එනවා. ඛේදවාචක වලට ඔබට මුහුණ දෙන්න වෙනවා. ඔබ යක්ෂයාගේ කැමැත්ත කරන ඔබ හිතන වෙලාවට හිතන මොහොතේ නෙවෙයි ඔබ නොහිතන වෙලාවට නොහිතන මොහොතවල ඔබට දරුණු අනතුරු
හදිසි අනතුරු ඛේදවාචක වලට මුහුණ දෙන්න ඉඩ තියෙනවා. මේවා දෙවියන් වහන්සේගේ නේව නෙවෙයි, මේවා යක්ෂයා. යක්ෂයාගේ කැමැත්ත කරනකොට යක්ෂයා තමයි ඔබට ඒකට රිවෝඩ්ස් දෙන්නේ, ප්‍රතිවිපාක දෙන්නේ. දෙවියන් වහන්සේ කැමැත්ත කරනකොට දෙවියන් වහන්සේ විපාක දෙනවා සේම. ඔබට පැහැදිලිද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ යහපත්, දෙවියන් වහන්සේ දෙන්නේ යහපත් විපාක, යහපත් රිවෝඩ්ස්. නමුත් යක්ෂයා දෙන්නේ අයහපත් විපාක, අයහපත් රිවෝඩ්ස්, නරක විපාක. ඒක ඔබ මතක තබා ගත යුතුයි, ඔබ සිහියේ තබා ගත යුතුයි. මේ කේජ වාචක වලට මුහුණ දෙන්න වෙනවා කියලා මොන පදේ මම කිව්වේ? ගීතාවලියේ 4 පදේ තියෙනවා දුෂ්ටයෝ එසේ නොව සුළඟින් විසිර යන බොල් හා සමානය. මේ ඒ කියන්නේ කොහේ ගිහිල්ලා වැටෙයිද කියලා දන්නේ නැහැ. කොයි වෙලාවෙ සුළඟ එයිද, සුලිසුළඟ හමලා ඒ දුෂ්ටයා කඩා වැටෙයිද, ඔබ කඩා වැටෙයිද කියලා දන්නේ නැහැ. මොකද ඇයි හේතුව? කොයි වෙලාවෙ ඛේද ජනකයකට මුහුණ දෙයිද, ඛේද ජනක අපිට සිද්ධ වෙයිද කියලා දන්නේ නැහැ. ඔබ යක්ෂයා කැමැත්ත කරන, ඔබ දැනුවත් වෙන්න පුළුවන්, නොදැනුවත් වෙන්න පුළුවන්. නමුත් මම අද විශ්වාස කරන මේ දෙවියන් වහන්සේ ආපු පණිවිඩය තුල, මේ පණිවිඩේ, මේ ආලේපලත් පණිවිඩේ, මේ ශුද්ධාභාසී කරුණ කොටගෙන ආවා පණිවිඩයේ ආලේපය තුල ඔබ ජය ගන්නට යනවා. ඔබ නිදහස් වෙන්න ඕනේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ඔබ රෝගවලට නිරාවරණය වෙලා හිටියද? ඔබ ඒ නිදහසල ඔබ ස්ථිර සුවය අත්පත් කරගන්න යනවා. ඒ වගේම ඔබ ඛේද වාචක වල මුහුණ දෙන්න හිටියද? ඔබ ඒ ඛේද වාචකෙ ඔබ බේරෙනවා. කොහොමද? ඔබ යක්ෂයා කැමැත්ත කරන එක නවත්තලා ඔබ දෙවියන් වහන්සේ කැමැත්ත අද පටන් කරන්න යනකොට කළ යුතුයි. ඒක කරන්න ගන්නවා. මම විශ්වාස කරනවා මේ වචනේ අහස නිසා, මේ වචනේ මේ සත්‍යතාවය නිසා මේ දේ අල්ලගනී. මම විශ්වාස කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. තුන්වෙනියට බලමු අපි මොකක්ද වෙන්නේ කියලා. සමාදානය නැති වෙනවා. සමාදානය නැති වෙනවා කියන්නේ මොකද්ද? සමාදානයේ විරුද්ධ පදේ බය. බය එනවා ඔබට. ඔබ යක්ෂයා කැමැත්ත කරන විට ඔබ නොදැනුවත් දැනුවත් මම කලින් කිව්වා වගේ කරනකොට ඔබගේ සමාදානය නැති වෙලා යනවා. අපි දැන් බලමු මතෙව් 12:45 වෙනි පදය. අපි ආයමත් මේ අද තැන් දෙකයි අපි ගත්තේ. ඒ තැන් දෙක තමයි නැවත පෙරලා බලන්නේ. මේක තමයි දෙවියන් වහන්සේ මට පෙන්වපු පද දෙක, බයිබලයේ ස්ථාන දෙක. ඒ දෙක හරහා තමයි මම මේ සියලු ඉගැන්වීම එකතු කරලා ඔබට කියන්නේ. ඉතින් මේක ඔබ ධාරණය කරගන්න, ඔබ තේරුම් ගන්න. ආත්මයෙන් 45 කියවනකොට තියෙනවා එවිට ඔහු ගොස් තමාට අර මිනිස්යෙගෙන් දුරව ගිය යක්ෂාත්මය ඔහුගේ එළියට ගිහිල්ලා දිය නැති තැන් හොයාගෙන ගිහිල්ලා ආයමත් හැරිලා එනවලු. කොහොමද එන්නේ? ඔහු ගොස් තමාට වඩා දුෂ්ට වූ වෙන ආත්මයන් 7 දෙනෙකු තමා කැටුවගෙන එන්නේ. එතන රහස් දෙකක් මම බෙදා ගන්න කැමතියි. එකක් 7 දෙනෙකු කියන එකෙන් මම විශ්වාස කරනවා මෙතන අදහස් කරන්නේ හරියට 7ක් එක්කන් එනවා කියන එක නෙමෙයි. මේක මම වුණත් මට මතකයි කලින් මුල් අවස්ථාවල මේක බයිබලයේ කියවත් දේවශනී කියද්දි මට මේක තේරුන්නේ නැහැ. නමුත් මම දෙවියන් වහන්සේ ස්තුති කරනවා. මම දිගින් දිගට දෙවියන් වහන්සේ තුල යාඥාවේ නියැලුණ නිසා වචනේ කියවලා මෙනෙහි කළා. ඒ වචනේට තිබ්බ පිපාසය නිසාම මට අද වෙදි තේරෙනවා මෙතන මේ 7 දෙනෙකු කියන එකෙන් අදහස් කරන්නේ evil spirits, නරකාත්ම, දුෂ්ටාත්ම 7 දෙනෙකු කියන එක අදහස් කරන්නේ අසීමිත ආත්ම සංඛ්‍යාවක්. ඒ කියන්නේ ඔබට හිතා ගන්නවත් බෑ ඔය මොන විදිහේ නරක නපුරු ආත්ම ඔබ තුලට ආයමත් එකතු කරන් එනවද කියලා. මේ යක්ෂය සමහර රෝග වලින් ඔබ සුව වුණාම ඔබ සුව වෙනවා. ඔබේ ආශාව නිසා. නැත්නම් ඔබේ නායකයාගේ පාස්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ දෙවියන් වහන්සේගේ මිනිසෙක් කරපු ආශාව නිසා ඔබ සුවය ලබනවා. ඔබ ඛේදක වාචක වලින් බේරෙනවා. නමුත් ඔබ දිගින් දිගට දෙවනි රහස මම දැන් බෙදාගන්නේ. මේකේ මාතෘකාව තියෙනවා දිගින් දිගට මේ පාපේ නියලුණොත්, දිගින් දිගට දෙවියන් වහන්සේගේ කැමැත්ත නැතු යක්ෂයාගේ කැමැත්ත කරොත්, මේ සුදු මතේ පොතේ 12 වෙනි පරිච්ඡේදයේ මේ මම කියවපු පදවල මාතෘකාව දිල් දින හරි වෙනස් වීමක් සිදු නොවීමේ යන්ත්‍රණය. ඒ කියන්නේ ඔබ පසුතැවිලි නොවුනොත්, ඔබ හරි වෙනස් වීමක් උනේ නැත්තම්, ඔබ දිගටම බොරුවෙන්, වංචාවෙන් එහෙම ජීවත් වුණොත්, යක්ෂයාගේ කැමැත්ත කරමින්, දෙවියන් වහන්සේට පවා බොරු කරමින්, ඔබ රැවටිලි සහගත, ඔබ දේවචනයට විරුද්ධ යක්ෂයා කැමැත්ත කරන දිගටම හිරියොත් මොනවාද වෙන්නේ? අන්න ඔබ සමහරට පොඩි වෙලාවකට ඔබ తాවකාලික සුව වෙනවා, ඛේද වාචක වලින් බේරෙනවා. නමුත් දීර්ඝ කාලයක් යන්න කලින් ආයමත් ඒ එළියට ගිය ඔබගේ අහක් වෙච්ච අශුද්ධ අපවිත්‍ර ආත්ම එකක් නෙවෙයි, දැන් 7ක් කියලා තියෙනවා. මම ඒ රහසත් මම බත් එක්ක බෙදාගෙන 7ක් නෙවෙයි, අසීමිත සංඛ්‍යාව. අපි දන්නේ නැහැ ඒක කීයද කියලා. ඔහුට හිතෙන ප්‍රමාණය අසීමිත සංඛ්‍යාව ආයමත් එක්කන් එනවා. ආයමත් ඔබ තුලට ඇවිල්ලා
ඊට පස්සේ තිබ්බට වඩා ඔබගේ අන්තිම ස්වරූපයේ භයානකයි කියලා තියෙනවා. ඔහු ඇතුල් වෙහි වාසය කරති. එසේ මනුෂ්‍යයාගේ පළමු ස්වභාවයට වඩා අන්තිම ස්වභාවය නපුරු වන්නේය කියලා තියෙනවා. එතකොට සමාදානෙ නැති වෙනවා. ඔබ බය වෙනවා. ඔබට හිතා ගන්න බැරි වෙනවා. ඔබට සමාදාන නැති මොකද නිකන් හිතන්න. සාමාන්‍ය සුරතලෙක් බල්ලෙක් ගෙදරක ඉන්න එක සාමාන්‍ය දෙයක්. පූසෙක් ගෙදරක ඉන්න එක සාමාන්‍ය දෙයක්. නමුත් බල්ලෝ 20 දෙනෙක් විතර බල්ලෝ 10 දෙනෙක් විතර ඉන්න එක ඒක අසාමාන්‍ය දෙයක්. ඒක කරදරයක්. ඒක හිසරදයක්. ඕනට වඩා ඉන්නේ. එනේ ඒ වගේ ඔබට නාරකක් නපුරක් කරනකොට ඔබේ පාපයක් නිසා ඔබට සුද්ධාමාසෙ ඉදරව් කරන ඔබ පසුතැවිලි වෙනවා. ඔබට සුවය හම්බෙනවා. හම්බුනම මොනවද වෙන්නේ? අපෘසිතාත්මය මේ මනුස්සයාගෙන් දුරව යනවා. ඒක එළියට අහකට යනවා. ඔබ සුවයි ස්ථීරයි සුව ඔබ ඛේදවාචකින් සමානට දෙවනාසගේ මනුස්සයා ඔබට මේ දෙවනි දේ ඛේදවාචක වලට මුහුණ දෙන්න සිදුවීමේ මේරන කොහොමද ඔබ යක්ෂයා කැමැත්ත කරනවා. නමුත් දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබ ආශා කරන නැත්නම් දෙවියන් වහන්සේගේ මනුස්සයා තුලින් එළිදරව් වෙනවා. ඔබ ඒක නවත්තනවා. ඔබ බේරෙන්න පුළුවන්. නමුත් දිගින් දිගට කරනකොට හරි වෙනස් වීමක් නැතිව ඔබ දිගින් දිගට මෙලෙස කරන්න යද්දි මොනවාද වෙන්නේ? සමාදාන නැති වෙනවා. ඔබට හිතා ගන්න බැරි මොකද එක්කෙනෙක් නෙවෙයි. අර කලින් තිබුණේ එක්කෙනෙක්. නමුත් පස්සේ ආත්ම බොහෝ ගණනාවක් ඇවිල්ලා ඔබ අස්සට ආවට පස්සේ ඔබට හිතා ගන්න බෑ කොහොමද මේගොල්ලෝ දුරු කරන්නේ? කොයි ආත්මයේද මේ මගේ තුල වැඩ කරන්නේ? ඇයි මට මේ නපුරු අදහස් එන්නේ? ඇයි මට මේ දුක අදහස් එන්නේ? මට සීදීනාසාගෙනීම අදහස් එන්නේ කියලා ඔබට හිතා ගන්න බෑ. මොකද එකක් නෙවෙයි. ඔබට පැහැදිලි මං කියන දේ. ඵලයට එකක් තියෙන්නේ. එකක් තමයි ඔබට ට්‍රබල් කරන්නේ, කරදර කරන්නේ. නමුත් ඒක දුරු වුණාම ඊළඟට ඔබ දිගටම යක්ෂයා කැමැත්ත කරන නිසා 7 8ක් 10ක් 20ක් 100ක් ඔබ ගණන් ගන්න බැරි සංඛ්‍යාවක්. විවිධාකාර වූ නපුරු දුෂ්ටාත්ම ඔබ තුළට ඇතුළු වුණාම අන්න ඔබට හිතා ගන්න බෑ මොනවා කරන්න. ඔබ බය වෙනවා, ඔබ තිගැස්සෙනවා, කැළඹෙනවා, දුකටපත් වෙනවා, කලකිරෙනවා, රෝගී වෙනවා, ඛේදවාචක වලට මුහුණ දෙනවා. එකක් පිට ඔබට මුහුණ දෙන්න සමාදානය නැති වෙන ඔබට මුහුණ දෙන්න වෙන්නේ යක්ෂයාගේ රිවෝඩ්ස් වලට. ඔබට බාර ගන්න වෙන ඔබ කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. මොකද යක්ෂයා කැමැත්ත කරපු නිසා යක්ෂයා හොඳට විපාක දෙන්න පටන් ගන්නවා. එතකොට ඔබට සහ ඔබගේ පවුලේ අයට, නෑදෑයන්ට, යහළුවන්ට, වැඩපළේ අය මේ සියල්ලට මොනවද වෙන්නේ? යක්ෂයාගේ කැමැත්ත අන්න ඉෂ්ට සිද්ධ වෙගෙන යනවා. ඒ නිසා හරි පරිස්සම් වී යුතුයි. යක්ෂයාගේ කැමැත්ත කරන විට සිදුවන දේ මොනවාද? ආශිර්වාදය අහිමි වෙනවා. ආශිර්වාද කියන්නේ මොනවාද? සල්ලි විතරක් නෙවෙයි. සුවය, සමාදානෙ, ප්‍රීතිය, නිදහස මේ දේවල්. එතකොට මේ රෝග, ඛේදවාචක, බය මේ ඔක්කොම යක්ෂයාගෙන් එන්නේ. ඒක නිසා පරිස්සම් වී යුතුයි. පළවෙනි කාරණේ මම කතා කරා යක්ෂයා කැමැත්ත කරන විට රෝගවලට නිරාවරණය වෙන්න වෙනවා. දෙවෙනි කාරණේ යක්ෂයා කැමැත්ත කරන විට ඛේදවාචක වලට මුහුණ දෙන්න වෙනවා. තුන්වෙනි කාරණේ යක්ෂයා කැමැත්ත කරන විට සමාදාන නැති වෙනවා. හතරවෙනි කාරණේ ගීතාවලිය 1:2 අපි ආයෙමත් බලමු. ගීතාවලිය 1:2 මෙතන කියනවා ස්වාමින්ගේ විවස්ථාවේ ප්‍රීතිවන්නා උන්වහන්සේගේ විවස්ථාව රැඳවල් මෙනෙහි කරන්නා වූ. ඒක හතරවෙනි කාරණාව මේ දෙවියන් වහන්සේගේ කැමැත්ත කරද්දී අපිට ප්‍රීතිය තියෙනවා. අපිට ඒක ආරවුලක් වියුල් භාවයක් නැහැ. දෙවියන් වහන්සේගේ කැමැත්ත මිනිස්සුත් එක්ක රණ්ඩු වෙන එක නෙවෙයි. කෝලහල කරගන්න එක නෙවෙයි. තිත්තකම් තියාගන්න එක නෙවෙයි. නොයිසිලිවන්තව හැසිරෙන එක නෙවෙයි. අපහාස කරන නිඳා කරන එක පව්කාරන්ගේ මාර්ගවල යන එක නෙවෙයි. දෙවියන් වහන්සේගේ කැමැත්ත සමාදානෙන්, ප්‍රීතියෙන්, ඉවසීමෙන් ඇදහිල්ලෙන් ජීවත් වෙන එක. මෙතන තියෙන විශේෂම දේ හතරවෙනි දේ යක්ෂයාගේ කැමැත්ත කරන විට සිදුවන දේ ඔබගේ ප්‍රීතිය අඩු වෙන්න යනවා. ඔබගේ ප්‍රීතිය නැති වෙන්න යනවා. දේවචනේ කියතුන දේව රාජ්‍ය කියන්නේ කුමක්ද කියලා සුද්ධාමාසය තුල ප්‍රීතිය, ධර්මිෂ්ඨකම, සමාදානයි. ඒක රෝම පොතේ කියලා තියෙන. එතකොට මේ ප්‍රීතිය දේව රාජ්‍ය තුල නැති වෙලා යනවා. මොකද ඔබ යක්ෂයා කැමැත්ත කරන්නේ දේව රාජ්‍ය තුල තියෙන ලක්ෂණයක් සුද්ධාමාසය තුල ප්‍රීතිය. දෙවියන් වහන්සේ තුල ප්‍රීතිය. උන්වහන්සේගේ වචනය තුල තියෙනා වූ ප්‍රීතිය. ඒක නැති වෙනවලු. යක්ෂයා කැමැත්ත කරනකොට ඒතර මේ ප්‍රීතිය අඩු වෙනව, නැති වෙලා යනවා. ඔබ ප්‍රීතියෙන් නෙවෙයි ඒතර ජීවිතේ ඔබ තුල සල්ලි තියනවා වෙන්න පුළුවන්. ඒත් ඔබට ප්‍රීතියක් නැහැ. ඔබට වාහනයක් තියෙනවා, ප්‍රීතියක් නැහැ. හරි වාහනයක් තියෙනවා, පෙට්‍රල් නැහැ, ඩීසල් නැහැ වගේ. වැඩක් නැහැ තිබ්බට. ඔබ ගෙයක් තියෙනවා නමුත් ඔබ ගෙදර නෙවෙයි හැම වෙලෙම ගෙන් පිට ඉන්නේ. ගෙදර තියෙන නමුත් ඔබ ගෙදර හිටියට ඉන්නම් වාලින ඔබ කල්පනා කරනවා. ඔබ තනි වෙලා ඉන්නේ. ඇයි ප්‍රීතිය නැහැ? ප්‍රීතිය නැත්තේ ඇයි? ඔබ කළා තියෙන දෙවියන් වහන්සේ කැමැත්ත නෙවෙයි. ඔබ කළා තියෙන යක්ෂයා කැමැත්ත. ඒ නිසා ඔබ ප්‍රීතිය හොරකම් කළා. දෙවියන් වහන්සේ ඔබේ ප්‍රීතිය හොරකම් කළා නැහැ. දෙවියන් වහන්සේ ඔබේ ප්‍රීතිය අයින් කළා නැහැ. නමුත් යක්ෂයාගේ කැමැත්ත ඔබ කරපු නිසා ඌ ඔබට රිවෝඩ් එකක් දීලා තිනවා. විපාකයක් මොකද්ද? ප්‍රීතිය නැති කරලා.
බය ඔබ තුළට ගෙනල්ලා සමාදානය නැති කරලා ඔබ චර්ච් එකට යනවා වෙන්න පුළුවන් ඒත් ඔබට සමාදානයක් නැහැ. ඔබට නායකයෙක් ඉන්න පාස්ටර් කෙනෙක් ඉන්නවා ඔබට ඔහු ගුරු හරුකම් දෙනවා ඒත් ඔබට ඒකෙත් ප්‍රශ්නාර්ථ. ඔබට දෙවියන් වහන්සේ මඟ පෙන්නනවා ඒකට ඔබ කීකරු වෙන්න කැමතිත් නැහැ. මේ වගේ දේවල් ඒක ප්‍රීතියක් නැහැ. ඔබට දෙවියන් වහන්සේ පදයක් වෙනොත් ඒකෙත් ඔබට ප්‍රශ්නාර්ථයක්. දෙවියන් වහන්සේ දෙයක් කරන්නකොත් ඒකෙත් ඔබට ප්‍රශ්නාර්ථයකට සැකේ එනවා. මේ ප්‍රීතිය නැහැ. සමහරවිට ඔබට දෙවියන් වහන්සේ දෙයක් සපයන නමුත් ඒ සපයපු දෙයට ඔබට ප්‍රමාණවත් නැහැ. මේ වගේ කාරණාවල් නුවණ දෙන්න වෙනවා යක්ෂයාගේ කැමැත්ත ඔබ කරද්දී. පස්වෙනි කාරණයටත් අපි එනවා. පස්වෙනි කාරණේ මොකද්ද? මුදල් අනවශ්‍ය දෙයට වියදම් වෙනවා. ඒ කියන්නේ මොකද්ද? ඒකේ අදහස නාස්ති වෙනවා. යක්ෂයාගේ කැමැත්ත කරනකොට දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙවෙයි අනවශ්‍ය කාරණාවලට නාස්ති වෙන එක. මේ උදාහරණය මම කල්ලු බෙදාගන්න නමුත් මට දැන් මතක් නිසා මම බෙදාගන්න කැමති. මම බසම බෙදාගන්න මවුන්ටන් බයිසිකල් එකක් ගත්තා. දෙවියන් වහන්සේ මට මඟ පෙන්නවා මේ අධික හානි අහේනි කාලයක් මේ වෙන්න කලින් දෙවියන් වහන්සේ මට මඟ පෙන්නවා මවුන්ටන් බයිසිකල් එකක් ගන්න. මම ගත්තේ රුපියල් 8000යි. රුපියල් 8000යි. මේ බයිසිකලේම දැන් මට මතකයි ඊයේ හෝ පෙරේද දවසේ කෙනෙක් මිලනියම කරනවා. එයා තාක්සීරුවක් කරනවා. රුපියල් ලක්ෂයක් විතර වෙයිලු මේක. මොකද ඒකේ ගියර්ස් සහ අවශ්‍ය දේවල් ඔක්කොම ටික තියෙන සාමාන්‍යයෙන් හොඳ මවුන්ටන් බයිසිකලක්. ජපාන් ඒක රුපියල් 8000ට මම ගත්තේ. මගේ සල්ලි නාස්ති වෙලා නැහැ. මොකද මගේ සල්ලි කියන්නේ දේව රාජ්‍යයේ සල්ලි. මොකද මගේ රැකියාව දෙවියන් වහන්සේ වෙනුවෙන් සේවය කරා. ඒතකොට උන්වහන්සේ ඕන එපාකම් බලා ගන්න. උන්වහන්සේ ඒක නාස්ති වෙන්න ඉඩ දීලා නැහැ. අනවශ්‍ය දෙයට වියදම් වෙලා නේද? මං හිතන්නේ ඇත්තටම මේකට ලොකු ගාණක් වියදම් කරනවා කියන එක අනවශ්‍යයි. ඒක නාස්තියක්. ඒක අපරාධය. ඒ දෙයින් අපිට දේව රාජ්‍ය වෙනුවෙන් සේවය කරන්න පුළුවන්. ඒ දේව රාජ්‍ය වෙනුවෙන් වියදම් කරන්න පුළුවන්. දේව රාජ්‍ය වෙනුවෙන් වෙහෙසෙන අය වෙනුවෙන් ඒ අය වෙනුවෙන් ඒගොල්ලන්ගේම දේ සුභාරංචි සේවය උදෙසා ඒ දේවල් වලට වියදම් කරන්න තිය පුළුවන්. ඉතින් ඒක නාස්ති වෙන දේවල් නාසිට දුන්නේ නැහැ. මොකද මම යක්ෂයා කැමැත්ත කරේ නෑ. දෙවියන් වහන්සේ කැමැත්ත කරේ. යේසුස් වහන්සේ යහපත්. ඉතින් මං හිතනවා මෙතන මේ කාරණා පස්වෙනි සහ අවසාන කාරණා යක්ෂයා කැමැත්ත කරන නමුත් මොනවද වෙන්නේ? යක්ෂයා කැමැත්ත කරනකොට මුදල් නාස්ති වෙනවා. මුදල් වියහිදන් වෙනවා අනවශ්‍ය දෙයට. අවශ්‍ය දෙයට නෙවෙයි. මොනවාද මේකෙන් මම කියන්නේ? මොන වගේ දේවල්ද කියලා ඔබ කල්පනා කරනවා. ඕ මොනවාද දේවල්? අනේකුත් නොයේකුත් ස්කෑන් ඉස්පිරිතාලේ පරීක්ෂා වෙන්න පුළුවන්. නොයේකුත් එක ඩොක්ටර් කෙනෙක් එක බෙහෙතක්, එක ඩොක්ටර් කෙනෙක් එක ක්‍රීම් එකක්, එක ඩොක්ටර් කෙනෙක් එක මොනවාද අරිෂ්ටයක් වෙන්න පුළුවන්. එක ඩොක්ටර් කෙනෙක් එක දෙයක් නිගමනය කරනවා. මේ දේ ගන්න එක තව ඩොක්ටර් කෙනෙක් තව එකක් කියන, තව ඩොක්ටර් කෙනෙක් තව ටෙස්ට් එකක් කියනවා. ඊට පස්සේ තව ටෙස්ට් කරන භාණ්ඩ ඊට පස්සේ ගන්න වෙනවා. ඒවට පළඳින දේවල්, ඒවට ගාන දේවල්, අමු ඔය වගේ දේවල්, නොයෙකුත් දේවල් අනවශ්‍ය දේ අනවශ්‍ය නාස්ති වෙනවා. මේ යක්ෂය කැමැත්ත කරනකොට ඔබට ඒක වෙන්නේ. ඒ වගේම මේ කාරණාව ඔබ දැනගන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේ මේ කැමැත්ත ඔබ අනවශ්‍ය දෙයට වියදම් කරන එක නෙවෙයි. ඔබේ මුදල් නාස්ති වීම නෙවෙයි. දෙවියන් වහන්සේ කැමැත්ත. නමුත් ඔබ ගන්නා වූ තීන්දුව නිසා තමා ඔබ යක්ෂයාට ඉඩ කඩ දෙන්නේ මේ මුදල් නාස්ති වෙන්න. මොකද ඔබ යක්ෂයා කැමැත්ත කරනවා. දෙවියන් වහන්සේ කැමැත්ත දෙවියන් වහන්සේ ව්‍යවස්ථාවේ තියෙන කාරණා ප්‍රතිපත්ති අනුව හරියට අපි වියහිදම් කරනකොට අපි මුදල් හරියට පරිහරණය කරනකොට අපි මුදල් විශේෂයෙන්ම මුදල් සම්බන්ධ කාරණාවලදී අපි දෙවියන් වහන්සේට මුල් තැන දී යුතුයි. අනිත් ඔක්කොම වැඩ කරන මට ඉස්සර මට පුරුද්දක් තිබුණා. මම ඒ කාලේ හරියට වචනේ දන්නේ නැහැ. වචනේ දන්නේ නැතිකොට මම වැඩ ටික ඔක්කොම කරගෙන ඉවරලා පස්සේ ඉතුරු වෙන එක. පස්සේ හිමීට තමයි දෙවියන් වහන්සේගේ කාරණා රාජ්‍ය වෙනුවෙන් මේ අදෙය නෙවෙයි මම කියන්නේ අවුරුදු 3-4කට ඉහතදී හිතාමතා හෝ නැත්තම් නොසැලීමත් කම නිසා අතපසු වෙනවා, පහු වෙනවා දෙවියන් වහන්සේ කාරණා කරන්න. විශේෂයෙන් දසයෙන් කොටස සම්බන්ධයෙන් රාජ්‍ය වෙනුවෙන් කරන දේවල් වලදී ගානකට ගන්න වැඩිය. නමුත් පසු කාලේ මම දැනගත්තා නෑ මේක මෙහෙම කරන්න බෑ. එතකොට මුදල් නාස්ති වෙනවා, මුදල් වියදම් වෙනවා අනවශ්‍ය දෙයට. ඇයි මම ප්‍රතිපත්තිවල නෑ ස්වාමීන්ගේ විවස්ථාවේ ප්‍රීතිවන්නා, උන්වහන්සේගේ විවස්ථාව රැදවල් මෙනෙහි කරන්නා මනුෂ්‍යයා. දෙවියන් වහන්සේ මම කිව්වා දෙවියන් වහන්සේ විවස්ථාව හිතේ පොතේ නෙමෙයි විවස්ථාව මුඛයේ සහ ක්‍රියාවේ තියෙන්න ඕනේ. ඒතකොට මේක දැනගෙන ඉඳලා විතරක් බෑ. අපිට හොඳයි කියලා හිතන විදිහ නෙවෙයි අපි දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්න ඕනේ. යක්ෂයා කැමැත්තවත් මගේ මානසික කැමැත්තවත් නෙවෙයි දෙවියන් වහන්සේගේ කැමැත්ත. ඊට පස්සේ මම මේ කාරණා දැනගත්තාම විශේෂයෙන් කෙන්නේ අය ප්‍රතිපත්තිවල තදින් ඉන්න දෙවියන් වහන්සේගේ දේට මුල් තැන දිය යුතුයි. පළවෙනිටම අපි මොන දේ කරත් දෙවියන් වහන්සේ
වෙනුවෙන් දිය යුතු කොටසේ පංගුව දෙවියන් වහන්සේගේ දේ රාජ්‍ය වෙනුවෙන් කරන දේ අපි වෙන් කරලා ඒ දසෙන් කොටස් ඒ සුති දීමන ඒ දේවල් අපි ඒ විදිහට කරන්න ඊට පස්සේ තමයි අපේ කාරණා අපි කියන්නේ. ඉතින් මේ දේවල් එක්ක අපි අත්දැක්ක ජීවිතේ පැහැදිලිවම නාස්ති වෙන දෙවියන් වහන්සේ ඉඩ දෙන්නේ නැහැ. ඉඩ දුන්නේ නැහැ, ඉඩ දෙන්නේ නැහැ. අනවශ්‍ය දෙයට වියදම් වෙන්නේ නැහැ. ඒ දේවල් අපේ ජීවිතේ අපි අත්දැක්ක අපි අත්දකිනවා දිනේ මොකද අපි දෙවියන් වහන්සේ කැමැත්ත කරන නිසා. නමුත් අපි ආශ්‍රය කැමැත්ත කරන්න ගත මොනවාද අනවශ්‍ය දෙයට වියදාගෙන නාස්ති වෙනවා. මේ ගැනම දැනුවත් වෙන්න ඕනේ. දැන් මොකද්ද මේ වෙනුවෙන් කරන්න ඕනේ කියලා අපි බලමු. අවසාන කරන්න කලින් මම කැමතියි ඔබ පෙරලා ගන්න යොෂුවා පොතට. යොෂුවා පොතේ මේක කලින් අපි කතා කරලා තියෙන ඔබ දන්න පදයක්. නමුත් නැවත මම මතක් කරන යොෂුවා පොතේ පළවෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදය. මේ විවස්ථා පොත නුඹේ මුඛයෙන් පහන වේවා. මුඛයෙන් මම කලින් කිව්වා. හිතේ පොතේ නෙවෙයි මුඛේ අපි කතා කරන අපි ප්‍රකාශ කරන්න ඕනේ යහපත් දේවල්. ඒවා මුඛයෙන් පහ කරන්න එපා කියලා තියෙන. එහි ලියා තිබෙන දේ සියල්ල රෑදවල් එහි ලියා තිබෙන සියල්ල කරන්නට බලා ගන්න පිණිස රෑදවල් ඒ ගැන මෙනෙහි කරන්නලු. මේ කරන්න කලින් මේ දේවල් කල්පනා කරලා බලන්න මෙනෙහි කරන්න. ඒවා මතක තියාගන්නලු. එවිට නුඹේ මාර්ගයේ සඵල වෙන ඔබට සුභසිත වෙනවා. එතකොට මේ මොකද්ද කියන්නේ? අපි දෙවියන් වහන්සේ කැමැත්ත දැනගන්න ඕනේ. කැමැත්ත දැනගන්නේ කොහොමද? දේ වචනේ කියවන්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ, මෙනෙහි කරන්න, ඒක ක්‍රියාවට දාන්න ඕනේ. එතකොට තමයි දෙවියන් වහන්සේ කැමැත්ත කරන්නේ. එතකොට තමයි 9 වෙනි පදයට ඉදි තිනවා. දෙවියන් වහන්සේ නුඹේ මාර්ගයේ සඵල වෙන ඔබට සුභසිත වන්නේ කියලා පොරොන්දුවක් 8 වෙනි පදේ අවසානයේ දෙන්න 9 වෙනි පදේ පටන් ගන්න. මා විසින් නුඹට අනකර තිබෙනව නොවේද? මේ දේවල් ඔබ මේ විදිහට කරොත්, මගේ කැමැත්ත කරොත් තමා දිගටම මම ඔබස්සගෙන ඉන්නවා කියලා ශක්තිමත්ව ධෛර්යවත් සිටපන්න, තැති නොගනින්න, නොකැළඹෙන්න, මක් නිසාද නුඹ යන සෑම තැන්හිම නුඹේ දේව ස්වාමීන් වහන්සේ නුඹ සමග සිටින්නේ කීසේක. ආමේන්. මේ පදේ ඔබට අදාළ කරගන්න පුළුවන්. හැමෝටම මේක අදාළ කරගන්න බෑ. නිකරුණේ ඔහේ ඔබ යන්නම් වාල මේක අදාළ කරගන්න බෑ. මේක බයිබලයේ තිබ්බා කියලා ඔබ දේ වචනේ තියෙන දේවල් මේ පදේ අදාළ වෙන්න නම් ඔබ මේ පදේ විදිහට කරන්න ඕන. එතකොට මේ ආශිර්වාද ලබන්න නම් යක්ෂයා කැමැත්ත කරන විදිහ ආශිර්වාද අහිමි වෙනවා. මොකද දෙවියන් වහන්සේ කැමැත්ත කරද්දී ආශිර්වාද හිමි වෙනවා. මම ගෝ ආශිර්වාද කියන්නේ මුදල් වස්තුව විතරක් නෙවෙයි, ගෙවල් දොරවල් යාන වාහන විතරක් නෙවෙයි. ආශිර්වාද කියන්නේ සුවය. ආශිර්වාද කියන්නේ බලය. ආශිර්වාද කියන්නේ නිදහස. ආශිර්වාද කියන්නේ ප්‍රීතිය. ආශිර්වාද කියන්නේ සමාදාන. මේ සියල්ලක එකතුවක්. ඒ වචන තුළ ඔක්කොම තියෙනවා. මුදල් විතරක් නෙවෙයි. මුදල් උත්සව අවශ්‍යයි. නමුත් ඒක විතරක් නෙවෙයි. ඒක තුළ ජීවිතේ ගොඩ නගන්න ගැට ගහ ගන්න ඔබට බෑ නම් මොකද මට මතක මේ ළඟදී මම වගා කටයුතු කීපයක් දැන් ඔය පැල කීපයක් එන්නේත් මාත් අපි දාලා තියෙනවා. පළදරමින් පවතිනවා. ඒ ඉතින් අපි ලොකුවට අපි මේ දේවල් ගැන දාන්නේ නැහැ. නමුත් අපිට පුළුවන් විදිහට අපි පොඩි දේවල් කීපයක් වවලා තියෙන. ඒ ලස්සන්ට ඒ ඉතින් පැල වැවිගෙන එන. ඉතින් මං ගේට් එක ගියා මේ පොහොර ටිකක් තියෙනවා. අර කුකුල් පොහොර ටිකක් ගන්න අපි යමු වෙලාවක මේ යා දෙන්නම් කියලා කිව්වා නිකන්. ඔක දන්නා දුන්න කෙනෙක් මෙහෙමයි. ඒතකොට ඒ අනිත් ඒ මම කියපු කෙනා කියනවා ආව් නිකන් ඕනේ අපි සල්ලි දීලා ගමු. මට මම සල්ලි තියෙනවා. අපි සල්ලි දීලා ගමු. නිකන් ඕනේ අපි සල්ලි දීලා ගමු කියලා කිව්වා. ඉතින් මේ කෙනා දෙවියන් වහන්සේ අඳුරන්නේ නැති කෙනෙක්. යේසුස් වහන්සේ අඳුරන්නේ නැති කෙනෙක්. නමුත් මම මේ කෙනත් එක්ක දෙවියන් වහන්සේ ගැන කියලා තිනවා. කෙනෙක්ත් මාත් ඒ ගෙදරට සුභාරංචි කියන්නට යේසුස් වහන්සේ ගැන කියන්නට ගිහිල්ලා තිනවා. ඉතින් මේ කෙනා මේ කර ප්‍රකාශය මම පස්සේ මම පොඩ්ඩක් කල්පනා කරලා බැලුවා මේ කෙනා පව් මේ කෙනාට මම අනුකම්පා කරන්න ඕනේ. මම කරපු ප්‍රකාශයේ එයා විශ්වාස කරන යාට මුදල් වලින් ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. පොහොර ප්‍රශ්නයක් නෑ. පොහොර මට මුදල් වලින් ගන්න පුළුවන්. ඒ වගේ නමුත් එයාට අමතක වෙන දෙයට සුවය ගන්න බෑ මුදල් වලින්. එයාට සමාදානෙ ප්‍රීතිය ගන්න බෑ මුදල් වලින්. නේ ඛේදක වාච වලට මුහුණ නොදී බේරලා ඉන්න බෑ. මට මතක්ුනේ ඒක නිසා මම තව උනන්දුවෙන් ආසාවෙන් ඕනකමින් මුන් දෙවියන් වහන්සේ ගැන කිය යුතුයි. සත්‍යතාවය කෙනත් එක බෙදා ගන්න ඕනේ කියලා මට හිතුණා මේ දේත් එක්ක. මොකද ඒ ප්‍රකාශ කියපු අර උඩඟු ස්වභාවය ඒක එක්කත් එක්ක මට හිතුනේ ඒ කෙනා හිතන් ඉන්න මුදල් වලින් ඕන දෙයක් පොහොරද ඕනම දෙයක් ගන්න පුළුවන් කියලා. නමුත් මුදල් වලින් ගන්න බෑ. අමතක වෙලා සුවය, සමාදානෙ, ප්‍රීතිය, ජය මේ සියල්ල තියෙන්නේ කාය ළඟද? ක්‍රිස්තුස් වහන්සේ තුල පමණයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල තමයි මේ ජීවනයේ තියෙන්නේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවනයේ තමයි මේ අදහස් කරලා තියෙන ගීතාවලි පොතේ මම කිව්වා අර දියඇලි කියලා. කියන්නේ වතුර ජලය
ළඟ හින්දපු ගසක් වගේ අපි කියල ගසක් වගේ පලදරනගේ නිතරම අප තුළින් ජීවනය ගලාගෙනවා දෙවියන් වහන්සේගේ වචනය අද ඔබත් සමඟ මට බෙදාගන්න දෙවියන් වහන්සේ මට මඟ පෙන්න්නපු කාරණාද මේ තුළ ඔබ යක්ෂයාගේ කැමැත්ත කරනවාද එක නවත දෙවියන් වහන්සේ කැමැත්ත සොයමෙන් කැමැත්ත කරන්න පෙළඹෙයි කියා මම විශ්වාස කරන ඒ තුළ ඔබට හිමි වෙලා තියෙන ආශිර්වාද ඔබට අත්පත් කරගන්න හැකි වෙනවා. ඒ වගේම මේ ආශිර්වාද අහිමි නොකරගෙන මෙවැනි රෝගතත්වල මුහුණ නොදී ඛේදවාසවලට මුහුණ නොදී සමාදාන නැති කරගන්න නැතුව ප්‍රීතිය අඩු කරගන්න නැතුව මුදල් අනවශ්‍ය දේට වියදම් කරගන්න නැතුව නාස්ති වෙන්න ඉඩ නොදී ඔබට මේ ආශිර්වාද රැකගන්න ආශිර්වාද අත්පත් කරගන්න ආශිර්වාද තුල ජීවත් වෙන්න ආශිර්වාදලත් මිනිසෙක් වෙන්න පුළුවන් යේසුස් වහන්සේගේ නාමයෙන් දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබ කරමින් ඔබ ඉදිරියට යන්න ඉහළට යන්න ඇදහිල්ලේ දැනගැන්මේ වර්ධනය වෙන්න ඒක තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබ ආශිර්වාදලත් මිනිසෙක් වෙන එක තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත නමුත් ආශිර්වාදලත් මිනිසෙක් වෙන්න දෙවියන් වහන්සේගේ කැමැත්ත දිගින් දිගටම කිරීම අවශ්‍යයි යක්ෂයා කැමැත්ත කරන එක නවත්තන්න අවශ්‍යයි ඔබට යස් පීඩයි